උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ආදරණීය ස්වාමි පුරුෂයා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් සැප්තැම්බර් මාස 18 වන දින දිවි ගමනේ තවත් වසරක් ගෙවෙන රඹුක්කන දියසුන්නත පදිංචි වාසල මුදලිගේ ප්‍රසාදිනී රම්මලතා මණිකේ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීඝායු ලැබීමටත් සත්‍ය වූ සම්බුදු දහම අවබෝධ කරගනිමින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් මෙම ආත්ම භවයේදීම සසර ගමන නිමා කිරීමට මඟ හෙළිපෙහෙළි වේවා. දෙපාර්ශවයේම පරලෝ සැපත් සියදෝරිස් අප්පු හීන් බණ්ඩා තෙනෝ හාමි සහ ලොකු මණිකේ යන පියතුමන්ලා ඇතුළු මෑණියන් වහන්සේලාටද සොයිරු සොයිරියන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් විය හැකි භවයක වෙත්නම් මේ පින් අනුමෝදන්ව නුදුරු භවයකදීම ක්ෂණ සම්පත්තිය ලැබ අප්‍රමාදීව අනුගමනීය ප්‍රතිපදාවකින් භව ගමන නිමා කරගන්නට මේ පුණ්‍ය කුසල් හේතු වේවා. රඹුක්කන දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන් රජමහා විහාරාධිපති පූජ්‍යපාද කොටගම සිරි චන්දරතන හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, දීඝායු ලැබේවා. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අතිමහත් වූ මෙහෙවරක් කළා වූද දැනටමත් කරන්නා වූද අතිපූජ්‍ය මහා සංඝරත්නයටද මේ පින් අනුමෝදන් කරන අතර අනුමෝදන් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලබත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, දීඝායු වේවා. ගැඹුරු සදහම් මඟ සරලව දේශනා කිරීමෙන් හරි මඟ නොදැන යන්නා වූ බෞද්ධ අබෞද්ධ පෘථග්ජනයාගේ නුවණැස පෑදීමට ඔබ වහන්සේට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා. මේ ඔබ වහන්සේගේ අවසන් භවයම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. පංචමේ භික්ඛවේ ආදීනවා පුග්ගල පසාදේතිති. ධර්මානුශාසනාව සම්බන්ධ සදහබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ සදහම් ශ්‍රවණය කරන සදහබර පින්වතුනි, මෙබඳු මාතෘකාවක් මට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒක ධර්මදේශනා මාතෘකාවකටත් වඩා වෙනස් එකක් ටිකක්. ඒ නිසාම තමයි මම මේ මාතෘකා පාඨයක් ගත්තේ. අනිකුත් දේශකයන්න් වහන්සේලා හා නොගැටි නොඇලී අපගේ නිවන් මඟ පූර්ණේ කරගන්නේ කෙසේද? එදා සිට අද දක්වාත් අද සිට ඉදිරියටත් සසුනේ හා සසුනෙන් පරිබාහිරවත් මත තිබුණා, තිබෙනවා, තියේවි. තථාගතයන් වහන්සේට ධර්ම දේශනා කරන්න සිදු වුණේ පූර්වාන්ත සහ අපරාන්ත කියන්නා වූ කල්පිත දෘෂ්ටි මතවාද 64ක් 62ක් තිබුණු සමාජයකට 63 වෙනි දෘෂ්ටියක් නෙවෙයි නිදහසේ තේරුම් ගන්න පුළුවන් එකක්. මෙහිදී ඔබම විචාරමි කියලා උන්වහන්සේ ආයේ ප්‍රශ්නයක් අහපුවම එතනට ගැලපෙන ආකාරයෙන් තමයි කරුණු පැහැදිලි කරලා තිබෙන්නේ. වර්තමානයේටත් නිවීම යන ජීවිතයට අවශ්‍ය දෙයක් සහ ගෞතම බුද්ධානුශාසනාව අනුව කළ හැක්කක් කියන මතය පිළිගන්න සහ ඒ මතය පිළිගන්න නැති අය සමාජෙත් ඉන්නවා. ඒ වගේම අපට කාලාම වැනි සූත්‍රයක් පරිහරණය කිරීමේදී ලබා දී තිබෙන්නා වූ චින්තන නිදහසත්
අපි අමතක කරන්න නරකයි. ඔය හේතු මේ කාලාහම මානුස්ස වෙන කියන ත්‍රිපිටකයේ පවතිනා වූ මා කියන්නේ නෝ කියන අර්ථය අනුස්ස වෙන අනුන් කිව් පවණෙන් කියලා පටන් අරගෙන ඒකේ කීපයක් තිබෙනවා. මේ මෙසේයයි පරම්පරාවෙන් පැමිණේයයි නැත්නම් තර්කයට නැත්නම් පිටක සම්පදායට ගැලපෙන්නේයයි මේ ගුරුවරයා මගේ මේ ප්‍රකාශය කළේ මගේ ගුරුවරයායයි ආදි වශයෙන් ඒ නිර්ණායකයන් ගත්තම අන්තිමට කාලාම කේසවුත්ත ගම්වාසී කාලාම බ්‍රාහ්මණයින්ට කොහොමද කියන්නේ? අදාරලා තිබෙන්නේ. යමක් කුසල්ද අකුසල්ද? අකුසල් නම් ඒවා කරන්න එපා, කුසල් නම් කරන්න. මේ ආයෙත් පව්පින් දෙකට නෙමෙයි ගිහින් තියෙන්නේ, මතක තියාගන්න. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතිනවා පාපය, පුණ්‍ය කර්මය, ධාන කර්මය ඉක්මවා ගියා වූ මේ කුසල පදයට තියෙන දක්ෂතා කියන අර්ථයක් නේ. අකුසලස්ස උපසම්පදා. එතකොට අකුසලයෙන් වෙන්වීමේ කුසලය. එතකොට ඊට පස්සේ එතන කාරණා ටිකක් පෙන්නනවා. සිතෙන් කයෙන් වචනෙන් සිදුවෙන අකුසල් සිදුවෙන. ඒව කරන්න බැරුව යනවා යාට එහෙමනම්. ඒ වගේ මගේ කරුණු පැහැදිලි කිරීම වල පවතිනවානේ ගංගාවක ජලයේ පිරිසුදු දේවල් තිබෙන්නේ මුල. කඳු වැටියකට වැටෙන ආයද හැලෙන්නා වූ ජලය කඳු වැටියට ගිල ගැනීමෙන් අනතුරුව පිරිසිදුව පෙරිලා උල්පත් ජලයේ වශයෙන් තමයි එළියට එන්නේ. කඳු බෑවුමෙන්. මේ වගේ විශාල තැනක් එකතු වෙන තැනකින් තමයි පුංචි දල පහරක් ගංගාවක් ආරම්භ වෙන්නේ. නමුත් මේක එන්න තව අතු ගංගා නැත්තම් තවත් ජලාධාර ප්‍රදේශ හරහා එනවා. කුඹුරු හරහත් වෙනවා, නගර හරහත් වෙනවා, කැලේ හරහත් වෙනවා. එතකොට ඒව හරහා එනකොට ඒවැය තියෙන අපද්‍රව්‍යත් මේකට එකතු වෙනවා. වනාන්තර ආහාරයට පිරිසුදු වෙනවා වගේම ඇසගිලි පද්ධතිත් හරවලා තියෙනවා සමහර ඒවාට. මඩ කුඹුරු හරහා එනකොට මඩත් එකතු වෙනවා. මොකද හැම විටම ඇලක් තියෙන්නේ කුඹුරු වලට පහලින් නෙමෙයි. මේ කුඹුරු වලට ඉහළින් නෙමෙයි පහලින්මනේ. ඒක වතුර බහින්නෙම ඇලට හොයිට. ඒ විදිහ මොය කටනකොට විශාල ගංගාවක් විශාල වතුර ප්‍රමාණයක් තිබුණාට හුඟක් වතුර කලවම් වෙලා. දැන් අර වතුරක් තියෙනවා මුල් ජලාධාරවල. නමුත් හොයන්න බෑ කලවම් වෙලා නිසා. මේ සම්බුදු සසුන එකත් අවුරුදු 2600ක් තිස්සේ ගලාන ආපු ගංගාවක්. තථාගත බුදු පියාණන් වහන්සේගේ ධම්සක් පැවතුම් සූත්‍රයේ නැත්නම් අනත්ත ලක්කන සූත්‍රයේ තමයි මේකේ උල්පත. රටින් රටට උපසම්පදාව එහෙම වෙමින් සහ සසර යටපත් වෙමින් මතුවෙමින් ආ ගමනේදී මොකද අභියෝග ගන්නවා. වර්තමානයේ විවිධ මත දරන්න වෙලා තිබෙනවා සමාජයට. ඒ විතරක් නෙමෙයි තමන්ම නොදැන වචනේ අර්ථය ගැඹුරට හොයාගත්තේ නැතුව අනාත්ම දර්ශනයක් දේශනා කළ අන්ත දෙකක් අතහැර දේශනා කළ ධර්මය වෙනුවට අන්තයක් තුළ ඉඳමින් මේ කටයුතු කතා කරන බව තමන්වත් දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපට කළ හැක්කේ අපි හරි ඔබ වැරදි ඔබ හරි අපි වැරදි කියන එක නෙමෙයි. මෙත්ත පිටක සූත්‍ර දේශනා අරගෙන කරුණු පැහැදිලි කරන එක. එවිට ඔබට මේක තේරුම් යාම තුළ පැහැදිලිව නිවැරදිව අනුගමනීය ප්‍රතිපදාවක් තිබෙනවා නම් අනුගමනය කළොත් ප්‍රතිඵල තිබෙනවා නම් ඒක ඔබට දැනෙන දෙයක් නේ සම්දිට්ඨික ගුණය. අන්න එහෙම ඒ සඳහා මොකද මේ සඳහා වර්තමානයේ තුල අපට මේ පූර්ව දර්ශනය ඒ කියන්නේ බුදුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේලා පූර්ව දර්ශ. නමුත් ආර්ය භාවයෙන් හිස් වී ගිය සසුනක් තුල උපසම්පදා උතුරන් වී ගිය සසුනක් තුල
යළිත් ධර්මය මතුවීම තුළ ඒවා අලුතෙන් ඇති වෙන්න ඕන. ඒ ඇති වෙනකොට ස්වභාවය කුමක්ද කියලා අපිට පූර්වාදර්ශයක් හොයන්න බෑ. ඒ නිසා නිකලෙස් උතුමන් පිළිබඳව ආර්ය පුද්ගලයන් පිළිබඳව සමාජයේ පවතින මතිමතාන්තර විවිධයි විෂමයි. කෝක හරිද කියලා කියන්න බෑ. ඒ වගේම මේ වචනයක් තියෙනවනේ මෙතන මේකත් පැහැදිලි කරලා ඉන්න වෙනවා. ඇලීම් ගැටීම්. එමත් මේ සමාජයේ පවතින කරුණක් තියෙනවා. මේ සමාජයේ වැඩිහිටියන් හිතනවා කුඩා අය දන්නේ නැහැ කියලා. පැවිදි අය හිතනවා ගිහි අය දන්නේ නැහැ කියලා. නැත්තම් ගිහිම් ගිහි අය හිතනවා මම වගේම අනිත් කෙනත් කියලා. මේ නිසා යමක් පිළිගන්නන්ට යාමේදී ගිහි කෙනෙක් කිව්වොත් පැවිදි කෙනා එක පිළිගන්නේ නැහැ. ගිහි කෙනෙක් ගිහි කෙනෙකුට කිව්වොත් මෙයත් මම වගේ පිළිගන්නේ නැහැ. මෙන්න මෙහෙම ඔබටම මේ අත්දැකීම් ඇති. ඒ එක එක පුද්ගලයා සතු පවතිනා වූ අර මානය මම කියන සංකල්පයක් තුළනේ ඒ අය අනිත් අයට වඩා අත්දැකීම් ඇති සහ එහෙම නැත්නම් දන්න මට්ටමින් ඉන්න අයනේ. ඉතින් ඒ නිසා මේ දෙයක් පුද්ගලයෙකුට මේ අඟවන්ට යාමේදී ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඇලීම් කෙසේ වෙතත්. ඔබට මේ දේවල් හමු වෙනකොට අනේ මේ සමාජයේ දුකටපත් වෙලා ඉන්නවනේ මේක තේරුම් ගන්න නැහැ කියලා ඔක්කොම දැනගන්නවා නම් හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් තමයි කෙනෙකුට එහි පණිවිඩය ලබා දිය යුත්තේ. වසර 40කට පෙර මටත් මතකයි මම තරුණයෙක් මං ඇසුරු කර කෙනා වැඩි හිටියෙක්. ඒ පුද්ගලයා යන මාවත පුණ්‍ය මාර්ගය. මට මේ පිළිබඳව කිසියම් වැටහීමක් තිබුණා තවත් එහාට එක තියෙනවායි කියලා. නමුත් කවදාවත් ඔහුගේ වැඩිහිටිකම තුළ සහ මගේ තිබෙන්නා වූ තාරුණ්‍ය තුළ ඒක පිළිගත්තේ නැහැ. මං හිතන්නේ ඔහු තාමත් සිටිනවා වැඩිහිටියෙක් වයෝවෘද්ධ කෙනෙක් වශයෙන්. අද නම් අපට ගෞරවයක් තිබෙනවා. අන්න එහෙම අර Taman ඉන්න මතේ හරි කියන තැනනේ ඉන්නේ මේ ප්‍රදාගජන සමාජයේ හැමෝම. එසා කෙනෙකුට ඒත්තු ගන්නවන්න ගිහින් පිළිගන්නේ නැහැ කියලා ගැටුමක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ ගැටුම ඇලීම කියන එකේ තේරුම මොකද්ද බලන්නකෝ. මතයක් සම්බන්ධයෙන් දරන අදහස පිළිබඳව නෙමෙයි. ගැටි පුද්ගලයෝ දෙන්නෙක් අතර ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ සමහර විට කසිප් වලට හරි හෙරොයින් වලට හරිනේ. පුද්ගලයෝ දබර කරගන්නේ. ධර්මයේ සම්බන්ධයෙන් ඇති වෙන්නේ මත ගැටුම්නේ. ඉතින් මේ නිසාම මම ඔබට මේකට යන්න පෙර අපේ දේශනාවක් මුලින් තිබුණ දෙයක් තියෙනවා මේ සමාජයට. අපි පැහැදිලි කරලා තියෙනවා මේ ධර්මයේ යන්න පිළිගත යුත්තේ සත්‍ය නම් කියන කාරණාව. ඒකට දේශනා කරන පුද්ගලයා කෙරෙහි පැහැදීම වැදගත් වෙන්නේ නැහැ. ඒකට කියන පුද්ගල ප්‍රසාද කියලා පුද්ගල ප්‍රසාද කියලා සූත්‍රයක් තියෙනවා. ධර්මයේ පැහැදිලි කරන්නේ නැතුව අනුගමනය කරන්නේ නැතුව බොහෝ දෙනා පිළිගත් නිසා හෝ විශාල පිරිසක් සිටින නිසා හෝ ආදී වශයෙන් වේද කාරණා නිසා ආයතන වලට පුද්ගලයින්ට පැහැදීම එදා වගේම අදටත් සිදු වෙන දෙයක්. නමුත් අපි පැහැදිලි කරනවා අපි කියන දේ හරිනම් අනුගමනය කරන්න කියන වචනේ අපි පැහැදිලි කරලා කියනවා. ඉතින් මේ ප්‍රශ්නට උත්තරෙත් එහෙමනම් මත සමග පුද්ගලයන් සමග ගැටෙන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. තීක්ෂණ ඥාණයෙන් ගැඹුරට මාර්ගය තිබෙන්නේ කොහොමද? සවන් දෙනකොට තේරෙනවා කොහෙන් කතා කළත්
මේ තථාගතයන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීම එක තැනකට එනවායි කියලා. සූත්‍ර දේශනාවලින් ගත්තත් එක තැනකට එනවා. සූත්‍ර දේශනාවල සඳහන් ධර්ම කරුණු වල මාර්ග ගැනීම අතින් ගත්තත් එක තැනකට එනවා. ඒ කියන්නේ තථාගත දේශනාව පෘථග්ජන මට්ටමට දේශනා කිරීමේ දුක සහ හේතුව ආර්ය මාර්ගයේදී නැතිවෙන සහ මාර්ගය නම් උදිත ධම්ම පරයය. ත්‍රිලක්ෂණ මට්ටමින් ගැනීමේදී නිත්‍ය සුඛ ආත්ම දුක සහ හේතුව අනිදුක්ඛ අනාත්ම නැතිවෙන තැන සහ මාර්ගය. ඒ වගේම එහෙම ධර්ම න්‍යාය මෙතරම් ප්‍රමාණයක් තියෙනවායි කියලා අපිට තේරෙන තවත් තියෙන්න පුළුවන් අපි පැහැදිලි කරලා තිබෙනවා. මේ කෙලවරේ මොකද්ද වෙන්න ඕන කොතනද මේක කෙලවර වෙන්නේ කියන එක පිළිබඳව අපි හොයන්න ගන්නේ 1975 සිට 2000 වෙනතුරුත් හොයන්න බැරි වුණා. 2005 අතර තමයි අන්තිම පොත්පත් ටික කියවමින් මේ අද මම පෙන්නන මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නා වූ මිනිසාගේ සිත තුළ ස්කන්ධ පංචකය තුළ තිබිය යුතු පැවැත්ම සහ නැවැත්ම සිදුවන ආකාරය පිළිබඳ නිශ්චිත තිනිගමනයකට එන්නේ. ඒ කියන්නේ පුද්ගලයා පෘථග්ජන භාවය තුළ අවශේෂ නිරෝධගාමියෙක්. තථාගතයන් වහන්සේ සද්ධර්මයට පැමිණීමට නිරවශේෂ නිරෝධය හඳුන්වා දුන් කෙනෙක්. මේ දෙක ඔබට තේරෙනවා නම් කොහෙන් ආවත් සද්ධර්මයේ තේරෙන්න ඕනේ අවශේෂ නිරෝධයට කරමින් ඉන්නේ ඒක තමයි. නමුත් තමා දමනය කර ගැනීමේදී තමා ජය ගැනීමේදී අර පදය තමන් තුළ ක්‍රියාත්මක වෙනවද ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒක. ඒක අතීතයට ගිය දෙයක්ද අනාගතයට ගිය දෙයක්ද වර්තමානයේ ක්‍රියාත්මක කළ යුතු දෙයක්ද? හරියටම සූක්ෂමව ගැලපෙන්න ඕන. ඒ පිළිබඳව තව ටිකක් විස්තර මම ඔබට ඉදිරිපත් කරන්නම්. මේකට අදාළ නිසා මම මේ කරුණු පහත් ගත්තා. මීට පෙර වසර 7ක් 8කට පෙර හෝ 5 6කට පෙර යම් යම් තැනකට මේක දේශනා කරලත් ඇති මම. එදා වගේම අදත් මේ කාරණේ තියෙනවා. කුමක්ද? පුද්ගලයන් කෙරෙහි උපන් ප්‍රසාදයෙහි ආදීනව පහක් තිබෙනවා. ඒක අද සමාජයත් පිළිගන්න ඕන. අපිට අපේ දෙවසනට ඇහෙනවා. අහවල් තැනට විතරයි යන්නේ, අහවල් ආයතන විතරයි යන්නේ, අහවල් මාධ්‍ය බණ විතරයි අහන්නේ. ඔහොම කියලා තෝරාගත්තා. නමුත් බැරි වෙලාවත් ඒකේ නැත්නම් එහෙම ඔහුට පෙනුනට තියෙනවායි කියලා. දැන් මට මතකයි ඔය වසර 10කට 12කට පෙර යම් යම් අය කියනවා අසවල් තැන පමණයි සද්ධර්මයේ තියෙන ලංකාවේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ කියලා. එතකොට ඔවුන්ගේ නිගමනය අද නම් බොරු වෙලක් තියෙනවා. මොකද ප්‍රතිඵල ලැබිලා නැති නිසා සහ ඔවුන් එහෙම අන්නේ ඒක තමයි අර ස්ථාන පුද්ගල ප්‍රසාදය කියන්නේ. ස්ථානයට හෝ පුද්ගලයාට. මේ ත්‍රිපිටකයේ මොනවද තථාගතයන් වහන්සේගේ ධර්මය. ධර්මයට පැහැදෙන්න කියලානේ කියන්නේ. ධර්මයට පැහැදෙන්න. එතකොට ධර්මයට පැහැදීම ඇති වෙන්නේ මාර්ගය නිවැරදි වීමෙන්. ධර්මයට පැහැදෙනවා කියලා මම පෙන්නන්නේ ධර්මය කියන්නේ පොතපතට මේ සූත්‍ර වලට නෙමෙයි කියලානේ. උන්වහන්සේ ධර්මයේ සරණ කරගන්න කියලා ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ අනඤ්‍ය සරණා කියලා ධර්මයට වචනෙන් කියන්න බැරි අර්ථයක් දීලා තියෙනවා. ධර්මයට පැමිණීම. ඉමං ආගතං ඉමං සද්ධම්මන්ති. එතකොට එතෙන්ට පැමිණෙන්නට තිබෙනා වූ මාර්ගය පැහැදිලි නම් ඔබට අනුගමනය කරන්න වෙනවා. ඒකනේ ප්‍රතිපදාව. එතකොට මේ සමාජයේ මත්පැන් පෙරන්නන් හිටියයි කියලා තවත් අය හිටියයි කියලා බුදුරජාණන් වහන්සේ උන් එක තරහ වුණේ නැහැ. ඔවුන්ට වෙන් මිදෙන්න අනුශාසනා කළා. මිදුනේ නැත්තම් ඔවුන්ට ඒක විපාකේ තියේවි. සියලු දෙනාම ආරි සම්මාදිටකින් බවට පත් කළා සියලු දුකින් නිමා කරවන්නට උන්වහන්සේටත් බැරි වුණා. ඒ නිසා අපට අද එදාට වඩා මිත්‍යා දෘෂ්ටීන් සමග විශාල සටනක් කරන්න තියෙනවා.
මෙන්න මේ කාරණා හතර මං කෙටියෙන් කියලා දෙන්නම්. මොකද්ද මේ පෙන්වන්නේ කියලා? යස්මින් භික්ඛවේ පුද්ගලෝ අභිප්පසන්නෝ හෝති. සෝ තථාරූපං ආපත්තිං ආපන්නෝ හෝති අතහරූපං ආපත්ත්‍යා සංඝෝ උක්ඛිප්පති. තස්ස එවං හෝති. යෝකෝ මයං පුද්ගලෝ පියෝ මනාපෝ සෝ සංඝේ උක්ඛිත්තෝති බික්ඛුසු අපසාද බහුලෝ හෝති. ඔය මම කියපු කාරණාව ඔක්කොම එකට කියන්නම් පැහැදිලිව. ඔබ යමෙක් කෙරෙහි පැහැදීමෙන් ඉන්නවා. දැන් පැහැදිලා ඉන්නේ පුද්ගලයාගේ කතාවට හෝ ඇඳුමට හෝ තව තියෙන ආකල්ප සම්පත්තියකට. නමුත් ඔහුට භික්ෂුන් වහන්සේලා එදා කාලේ අදත් ඒක කරනවා සමහර විට ඇවැතකට නැත්තම් වරදකට දඬුවම් දෙනවා. එතකොට මංගේ හිතවත් කෙනාට දඬුවම් දුන්නයි කියලා අර ඇත්ත කියලා පැහැදිලා ධර්මයෙන් ඈතට යනවා. එබඳු කෙනෙක් කෙරෙහි පැහැදිලා ඉන්නවා. ඔහු උපසම්පදාවෙන් බැහැර කරලා හරි සාමණේර භාවයෙන් බැහැර කරලා හරි මුල ඊටපු කෙනා අගින් ගෙනත් නවත්තනවා. සාමණේර භාවයට පත් කරනවා කියන්නේ දැන් අපි ස්ථවිර භාවයේ හිටියයි කියලා කියමු. නමුත් දඬුවමක් වශයෙන් පල්ලෙහාට ගියා. එතකොට තමන්ගේ හිතවත් කෙනාට තමයි මේක උනේ කියලා කරපු අය කෙරෙහි අපහැදෙනවා. ධර්මය අහන්න නොයදෙනවා. ඒ වගේම ඔබ ප්‍රිය කරපු කෙනා ඉන්න තැන කෙරෙහි කලකිරිලා අතුරුදහන් වෙනවා යනවා කොහාට හරි. අනේ මෙච්චර හොඳට හිටියා යන්න කාරණයක් තිබුණු නැහැ කියලා ඔබ කලකිරෙනවා. එහෙම නැත්නම් එදත් තිබිලා තිබෙනවා ඔක පැවිදි හැමෝම හිටියේ නැහැ. පාලනය කරගන්න බැරුව සිවුරු හැර ගියා. අදත් ඒක සිදු වෙනවා. එතකොට ඔබ විශ්වාස කරපු කෙනා පුද්ගල ප්‍රසාදයෙන් සිවුරු හැර ගියොත් අනේ මෙයාලාව මොකොත් තිබිලා නැහැනේ කියලා ඔබින් එහාට ධර්මයට යන්නේ නැහැ. ඒ වගේම කලුරිය කරන්න පුළුවනි. මේ හැම එකක් තුළම ඔබ හැදී ඉඳලා තිබෙන්නේ පුද්ගලයන්ට ඇදුනහම ධර්මයට නෙමෙයි. එතකොට ඔබ ධර්මයෙන් ඈත් වෙන්න නැත්නම් ධර්ම ශ්‍රවණයෙන් ඈතට යනවායි කියලා තියෙනවා. ඒ තමයි මේ පංචිම් පුද්ගල ප්‍රසාදේ ආදීනව පහක් තියෙනවා කියලා පෙන්නලා තිබෙන්නේ. ඒ වර්තමානයේටත් මේ උපවැදීම් කියන සම්බන්ධයෙන් ගත් කල එදාට වැඩිය තියෙනවා. මොකද එදා සද්ධර්මය අසා ශ්‍රද්ධාවෙන් පැවිදීම කියන නම් වූ ක්‍රියාකලාපය අද අපි අතින් සිදුවනන් එහෙම වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ස්වභාවයේ සසුනේ පැවැත්ම සඳහා කුල පවුල් වලින් දරුවන් පැවිදි කිරීම. මව්පියන්ගේ කැමැත්ත මත හෝ මොනවා හරි කාරණයක් නිසා දරිද්‍රතාවය මත හෝ වාක්‍ය සබ්බ දුක්ඛ නිස්සරණ කියලා කියවට ඒ අරමුණ නෙමෙයි ඒකේ තිබෙන්නේ සමහර විට වෙනත් අරමුණු. විහාරස්ථානයේ ලොකු තැනක් නම් රජමහා විහාරයක් නම් නැත්නම් යම් සම්පත් උරුම නම් ගෙදර හිටියට වඩා සම්පත් ටිකක් උරුම කරගන්න ඉගෙන ගන්න විදියක් නැත්නම් ඉගෙන ගන්න උපාධියක් කරන් සිවුරුත්ලා ගෙදර යන්න. ඒ වගේ වෙනත් අරමුණුත් මේ සසුන තුල අද තියෙනවා. ඒ වගේම අපිට අපේ වැඩිහිටි හිමිවරු නැත්නම් අපි සාමාන්‍ය අසුර ලබන අයගෙන් ලැබෙන වචනයක් තියෙනවා. ඒක පොතේ තියෙන එකක් එහෙම නෙවෙයි. කිස් ගානට මහාන කළොත් අං ගානට ඉතුරු වෙනවායි කියලා. කිස් කොච්චර හිසේ තියෙනවද? අං තියෙන්නේ 2යිනේ සත් මේ ගවයෙකුගේ. ඒ නිසා ඒවා එදත් අදත් සිදුවීම්. ඔබ කිසියම් පුද්ගලයෙකුට බාහිර ආකල්පයට පැහැදී හිටියොත් ඔබට අවතරමං වෙනවා. ඒක තමයි අපි අර මුලින්ම කියලා තියෙන්නේ. අපි මේ කියන දේ හරිනම් අනුගමනය කරලා ප්‍රතිඵල බලන්න. එතකොට ඔබ සමාජයේ කවුරු අතින් මොන අඩුපාඩු තිබුණත් පුද්ගලයින්ට පැහැදිලා මේ කියන කලකිරීම සිදු වෙන්නේ නැහැ කියන එක. මේ සූත්‍රයේ ඊට එහාට ධර්ම කරුණක් නැහැ. නමුත් ඒකේ කියලා තිබෙන්නේ
සද්ධර්මයෙන් ඈත්වීම. අර පුද්ගලයකුට ප්‍රසාදයට පත්වීම සද්ධර්මයෙන් ඈත්වීමට හේතු වෙනවායි කියන එක. අර සොයන්නාට සම්බවේ කියන කාරණය ඔස්සේ ඔබට සවන් දෙන්න පුළුවන්. මාධ්‍ය ඕන තරම් තියෙනවා, දේශකයන් වහන්සේලා ඕන තරම් තියෙනවා. ඉන්නවා. එතකොට ඔබේ දැක්මේ තරමට තථාගතයන් වහන්සේ වදාළ මේ දහම ප්‍රඥාවන්තයන් සඳහාය කියලා කියන්නා වූ. එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව අනුගමනය කළ හැකි කියලා කියන්නා වූ. එය කිසිවිටකත් ගෞතම සසුන අවලංගු නැහැ කියලා කියන්නා වූ. ඒ කරුණු සහ සසඳෙන්න ගැලපෙන. ඒ වගේම අන්තිමට ගත්තම ඔබේ සිතට යොදලා බලන්න පුළුවන්. අනුවිතක්කේති අනුවිචාරේති කියලා වචන දෙකක් මම ඔබට ඉදිරිපත් කළ තියෙන පසුගිය දවස්වල යම් කිසි කරුණක් නැවත නැවත සිතා බලා බුද්ධියෙන් සිතා බලා තීක්ෂණ නුවණින් එය ස්කන්ධ පංචකය තුළට ස්කන්ධ පංචකයේ අනාත්මය තුළට එහෙම නැත්නම් අවශේෂ සහ නිරවශේෂ නිරෝධය තුළට ගලපපුවම වැඩේ වෙනවා පේනවා නම් එහෙනම් ඉතින් පුද්ගලයොත් එක්ක ඔබට ගැටුමක් නෑ. අර මත සම්බන්ධයෙන් ඔබට ගැටුමක් තියෙනවා ඇත්තේ. නමුත් ගැටුම කියන එකේ එළුම කියන එකේ තේරුමත් මොකක්ද ආපහු? මම කියන එකමයි. ඇලීමෙන් ගැටීමෙන්නේ මම හැදෙන්නේ කියන එක. එනිසා ඔබට නිදහස තියෙනවා සමාජයේ. මාධ්‍යයක් තිබෙනවා. අනුගමනය කළ යුතු සතරසෝපත්තාපත්ති අංග පිළිබඳ වචන 4කුත් තියෙනවා. ඒකේ කරුණු පැහැදිලි කිරීමොත් වෙනසක් තියෙනවා. බාහිර යාළුවන් ඇතුළු කිරීම කියලා කියන්නේ නෑනේ කල්යාණ මිත්‍ර සේවනය කියන එකට. ඒකට බුදුන් හෝ ඒ මඟ පැහැදිලි කරන්නා වූ අය. එතකොට ඒ තුල මේ තමන් තුළ සිදුවෙන් පවතිනා වූ ප්‍රමාද විහාරිත්වය සහ අනුගමනය කළ අප්‍රමාද විහාරිත්වය පැහැදිලි වෙනවා ධර්ම දේශනාවක් තුළ. ඒ කරුණ වටහා ගැනීමට අවශ්‍ය සවන් මෙහෙයවීමනේ සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. එනම් ධර්ම දේශනාවක් තුළ ඔබේ සුත තුළ සිදුවෙනා වූ ප්‍රමාද විහාරිත්වය විස්තර වෙන්න ඕන. ඒක දුක සහ හේතු වශයෙන්. ඔබ කළ යුතු ක්‍රියාකාරීත්වය අපමාද විහාරිත්වය වශයෙන් විස්තර වෙන්න ඕන. නැති වූ තැන සහ මාර්ගය වශයෙන්. ගැටලු නැතුව සැස දෙන්නට ඕන. මා දකින්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉගැන්වීම් වල පරස්පර විරෝධීතා නැහැ කියලා. සිංහලෙන් පැහැදිලි කිරීම තුළ පෞද්ගලික මත තුළ පරස්පර විරෝධී බවක් තිබෙනවා. එනිසා ඔබට අර නිවැරදිව මෙය හේතුඵල දහමක් කියන එක මේ අපි තුළ ක්‍රියාත්මක වෙන එක පුද්ගලයෙක් කරනවා නෙවෙයි ඒ අනුගමනය කරන්නා වූ හේතුඵල පව් හේතුවේ පව්ඵලය පින් හේතුවේ පින්ඵලය ධාන හේතුවේ ධානඵලය ඔස්සේ සත්වයා අපුණ්‍යාභි සහ පුණ්‍යාභි සහ අනිජ්ජාභි සංඛාර තුළින් භවගාමී වෙනවා කියන එක අද තමයි පැහැදිලි වෙන්නේ. ඇත්තම ඇත්තදි තමයි. මේ සමාජයේ භවගාමීත්වය වැරදි කියනවද? නෑ. දිව්‍යමානුෂ දිගතිහි සැප සම්පත් විඳ කියලා ඒවා සැප සම්පත් වශයෙන් ඒවා අලවා ආඩ්‍ය ඒවා එහි යන්න තමයි කතා කරන්නේ. එසා භව ගාමිත්වය වර්ණනා කරපු ප්‍රතිපදාවක් තුළ ඒට අලවන සහ ඇලෙන තතියක් තුළ කුමක්ද අර පෙන්නන්නේ? නිරෝධගාමිත්වය පිළිබඳ විස්තරයක් නැහැ. ඒක අනාගතයට තියලා එතෙක්කල් භව ගාමිත්වය ඇලිලා හිටින්නට උපදෙස් දෙනවා නැත්නම් අලවනු ලබනවා. ඒක හොඳයි කාටද දන්නවද? ධර්මයට පැමිණීමට අවශ්‍ය කරන තේරුම් ගන්නට බැරි වුණාට තිබෙන්නා වූ සරල විකල්පයක් වශයෙන් සම්පූර්ණම විකල්පයක් නෙමෙයි.
අපාගතවීමෙන් වැලකී මිනිසත්කම තවදුරටත් රැකගන්න සමාජයට අයහපතක් සිදු වෙන ක්‍රියාමාර්ගයක් වශයෙන් එහෙම දේශනාවක් තියෙන්න ඕන. ඒ නිසා අය බැහැරකොට ප්‍රතික්ෂේපකට විවේචනයකට බෑ. ඒක මම දකින්න හැටියට අනුපාතයක් වශයෙන් 99%ක්ම රටේ තිබුණ එකක්. 100ම තියෙන නැතුව ඇති එදත් ඔය අදහස පිළිගත්තේ නැති දේශකයන් වහන්සේලා පිරිස් ඉන්නේ නැති එදත් ඒ නිසා අපිට මෙන්න මේ ඡේදය මෙතෙන්ද ගන්න වෙනවා. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උප්පජ්ජති උප්පජ්ජමානෝ තමන් වහන්සේ පිළිබඳ තමන් වහන්සේගේ විවරණය. අහන්නේ එකම එක පුද්ගලයෙක් ලෝකේ උපදිනවා නම් උපදින්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස බහුජන හිතාය බහුජන සුඛාය අර්ථ හිතසුව පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං දෙව් මිනිසුන්ගේ යහපත කියලාත් තියෙනවා. ඒක දියුණු මිනිසුන්ගේද දෙවියන්ගේ මනුස්සින්ද දන්නේ ඒ වචනේ ගත්තාම කවුද? තථාගත වරහන් සම්මා සම්බුද්ධෝ. දෙවියන්ගේ යහපත පිණිසද පැවිද්දන්ගේ යහපත පිණිසද බොහෝ ජනයාට හිතසුව පිණිසද. මම මේ ළඟදි මතක් කළා යත්තසෝ ජායති දීරෝ තංකුලං සුඛ මේදති කියලා. යම් කුලයක මේ පුද්ගලයා මේ ධීරයා උපදිනවද? ඒ කුලයම ඒ ඒකකයම සුවපත් වෙනවා. බුදුල් පහළ වීමෙන් මිනිසු දුකටපත් වෙන්න බෑ. බුදුන් පහළ වීම අනුගමනීය ඒකකය තමයි බෞද්ධ ඒකකය. තෙරවාද හෝ මහායාන. නිවැරදි නම් ඒ කුලං ඒ ජීවිත සුවපත් වෙන්න වෙනවා. එතකොට ආගම බෞද්ධ වෙලා තිබියදී අපට ඒ සුවපත් බව ලැබෙන්නේ නැත්නම් අපි ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මුල් කොටගත් වුණුන් එනකොටා ගන්නා වූ රාග දේශම බලවත් කරන්නා වූ පාරක නම් යන්නේ ඒ බුදුන් පහළ වීමෙන් වැඩ ගන්න නැහැ කියන එක නේද කියන්නේ. ඔබේ මනස පිළිබඳව හොයලා බලන්න. ඔබ හොයන්නේ සැප. නෑ කියන්නේ? නෑ. හැමෝම හොයන්නේ සැප. මාවත තම තමන්ට පේන පරිදි. තම තමන්ට පේන පරිදි මාවත් ගන්න ගියාපම ඒවා අනාර්ය මාර්ග වෙනවා. ඒවට විවිධ ප්‍රතිපදා තියෙන්න පුළුවන්. අනාර්ය මාර්ගවලට පන්සිල්, අටසිල්, දසසිල්, සාමාන්‍ය සිල් එහෙම නැත්නම් විවිධ භාවනා ක්‍රම, තව තැවීමේ ක්‍රම, තව සමහරට ව්‍යායාම ක්‍රම හරි එක ඒවා විවිධ ක්‍රම තියෙනවා. අනාර්ය මාර්ගවල. තථාගතයන් වහන්සේ යන් මගක් අනුගමනය කළාද? ආර්ය පරපුර යන් මගක් අනුගමනය කළාද සද්ධර්මයට පැමිණෙන්න? අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් ඔවුන්ටත් මටත් ඔබටත් එය පැවැත්ම සඳහා නම් අවශේෂ නිරෝධයයි, නැවැත්ම සඳහා නම් නිරවශේෂ නිරෝධයයි. ඒ අපි කියන විදිය. ඒ වෙන වෙනත් ක්‍රම තියෙනවායි කියලා කතා කරાવી සමාජය. භාවනා කියන වචනේ ක්‍රම කියලා තියෙනවානේ. භාවනා යෙදෙන්නේ අගට. ආනාපාන සති භාවනා, කසින භාවනා, සක්මන් භාවනා, සමත භාවනා, විදර්ශනා භාවනා. දැන් භාවනා කියන එකේ තේරුම මොකක්ද? ඔක්කොටම පොදුයි. වඩන වැඩ දියුණු කරන. නමුත් මේ පොත්වල පැහැදිලි කරන සූත්‍ර දේශනාවල සිංහලෙන් ලියන්නේ විදසුන් වඩා රහත්විය. එතකොට වඩන්න භාවනා වෙලා තියෙන විදසුන් වැඩිම. වැඩිම කියන්නේ වැඩි දියුණු කරන එක. භාවනා කියන එකේ තේරුම නැවත නැවතත් පුහුණු කිරීම, වැඩි දියුණු කිරීම කියන එකනේ. අර සරියුත් මහ රහතන් වහන්සේ ආනාපාන සතිය විස්තර කරමින් සතිය විස්තර කරමින් ආනාපාන සතිය කියන්නේ හුස්ම ගිහිලා පහළ ගන්නවට නෙමෙයි කියලා දේශනා කරලා තියෙනවා. අනේ වගේ අපේ අයට
ප්‍රතිමාවේ ස්ථාපිත ස්වභාවය හරි නැත්නම් වාඩි වෙලා ඉන්න ඉරියව්ව පතක් කරන භාවනා කියන්නේ ඉඳගෙන ඉන්න එක කියලා හිතන් ඉන්නවනේ. මට නම් තේරෙන්නේ ආත්ම දෘෂ්ටියට එරෙහිව අනාත්ම දර්ශනය වැඩි දියුණු කිරීම. කාමාංගයන්ගේ පරිහානිය විනාශය සඳහා බොජ්ජංගයන් වැඩි දියුණු කිරීම. අපි අතින් වෙන්න ඕන කාරණාව. ඉතින් මේ පෙරීගෙන මිනිස් සතුන් අතර පෙරීගෙන යන ගමනේදී තෙරවාදී සදහම් ආරක්ෂා වුණා වූ ශ්‍රී ලංකාද්වීප වැනි දිවයිනක ප්‍රධාන වශයෙන් බෞද්ධ මව්පියන්ගේ නැතුව හොත් කමක් නැහැ. එහෙම නැති අයත් ඉන්නවනේ. ජනිත වෙලා මේ මනෝවිද්‍යාව ඔබේ සිත පිළිබඳ කරන මනෝවිද්‍යාවට සවන් දෙන්න ලැබුණාම මේක තේරෙන්නේ බුදුන් වදාළ නිසා හරි පොතේ තියෙන නිසා හරි නෙමෙයි ඇත්ත නිසානේ. අර ගැටීම් අවම කරගන්න මේ ඇත්ත බව නේද අනුගමනය කරන්න ඕන. දැන් මා දන්නවා මමත් ධර්මයේ තේරුම් අරන් ලීවකි විභාග ගණනාවකට ඉහළ මට්ටමේ සාමාර්ථත් ලැබුණා. එහෙනම් ලියන්න කියන්න පාඩම් කරන්න පාස් වෙන්න පුළුවන් ඕනෑ වචන පෙළියක් ඔස්සේ. නමුත් හැම වචන පෙළියක් ඔස්සේම අනුගමනය කරන්න නම් බෑ. ඒ නිසා අපි මේකට කියන අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. අන්න එය අනුගමනීය ප්‍රතිපදාව තුළ මේ දුකට හේතු බැහැර වෙන්නේ ඔබේ සිතින්. ක්ලේශ පරිදාහයන් සංසිඳෙන්නේ මොන ක්‍රමයෙන්ද? ඒක තේරුම් ගත්තාම කවුරු මොන දේශනා කළත් ගැටෙන්න කාරණයක් නෑ නේද? පොඩි සාමණේර හිමි නමක් ජාතක කතාවක් චරිත කතාවක් කරන් බණ කියයි. සුරතල්කමට අහගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේ මේකේ තියෙන උපමාවක් ඔස්සේ අපි මේ පාඩම ඉගෙන ගන්න ඕන කියලා වැරදි දේ කරන්න හොඳ නැහැ හොඳ දේ කරන්න ඕන කියලා කියයි. සමහරට 80 90 දශකයේ මගේ ධර්ම දේශනාවක් ඇහුවනම් මාත් ජාතක කතා වලින් පෙන්නනවා. හැබැයි ඔය කියන හොඳ දෙයට වඩා ඒකේ තියෙන ගැඹුරකුත් පෙන්වයි දක්. තෝරාගත්ත ජාතක කතාවල මෙන්න මෙහෙම පාරක් පෙන්නනවායි කියලා. ඔය තම තමන්ට පේන මට්ටමින් හොඳ නරක තේ විග්‍රහය කරගෙන එන ගමනේදී ඔහු අර විමුක්තායතන සූත්‍රයේ සඳහන් පරිදි ඒක කියන්න විතරක් නෙමෙයි හොයන්න ගත්තොත් දිනෙන් දින දියුණුවට එනවා ඉස්සරහට එනවා. ඔබට මේ වචනේ මතකද? අන්‍ය තීර්ථකයින්ට නැත්තම් වෙනත් ආගමික මාර්ගවල ගත්තා වූ විවිධ භාවනා වැඩුව අයට ඥාන තිබුණා. කුමන ඥානේ හැරද? ආසවක්ඛේ ඥානේ හැර. ඵල තිබුණා. ධානඵල, මාර්ගඵල හැර. මේ සම්බුදු සසුනට විශේෂ දේ මාර්ගඵල නැත්නම් ඔබට බුදුන් වහන්සේට වගේම ආසවක්ඛය ඥානය හේවත් කෙලස් නැසෙන්නේ මෙහෙමයි කියලා වැටහෙන්න ඕන නේද? ඒක අමුතුවෙන් ඥානයක් ඔළුව තුල පහළ වෙනකල් බලන් ඉන්නේ නැතුව වටහා ගන්න උත්සාහ කරන්න මේ මාර්ගයේ ගියොත් මෙහෙම ගියොත් මේ කෙලස් නැසෙනවා නේද කියලා. ඉතින් ලෝකයේ අනුගමනීය ප්‍රතිපදාව තුළ කෙලස් යටපත් කිරීම, කෙලස් ඈත් කිරීම කියන කාරණා තිබුණා. ඉතින් අදටත් ඔබට කෙලස් යටපත් කිරීම, ඈත් කිරීම උගන්වයි කවුරු හරි. නමුත් මේ ත්‍රිපිටකය තුළින් පවතිනවා මෙහෙම තදංග විස්කම්බන සමුච්ඡේද කියලා ප්‍රහාණ ක්‍රම තුනක් තිබුණාට බුදු සමයෙන් පෙන්වන්නේ සමුච්ඡේද ප්‍රහාණය පමණයි කියලා. අරවයි කෙටිකාලීන ප්‍රතිඵලයක් පවතිනවා සංසුන්කමක්. ඒකට මිනිසුන් ඇලෙනවා ලෞකික. හැබැයි ඒක ලෞකිකයි. ඇලුනහම නතර වෙනවා එතන. එනිසා මම නම් දකිනවා ඔබට මේ ආසවක්ඛේ ඥානය කියන එක පිළිබඳව අවබෝධයක් තියෙන්න වෙනවා. කොහොමද අපි ඒක අපේ සිත තුළ තේරුම් ගන්නෙ? සිත තුළ තේරුම් ගන්න වෙන්නේ කය තුළ නෙවෙයි. පුද්ගලයා තුළ නෙවෙයි. එහෙනම් මේ කෙනෙකුගේ චිත්තාභ්‍යන්තර ගත වී
ලෝභ දේශ මොහයන් වැඩෙන්නේ මොනවා කළොත්ද? අපි කියන ආසව සැස්සන හැටි කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි මම ඔබට පිරිහෙන ධර්මයේ දේශනා කරන්නයි යන්නේ අපරිහාන ධම්මංච දෙකම පිරිහෙන ධර්මයයි නොපරිහෙන ධර්මයයි. කතවංච භික්ඛවේ පරිහාන ධම්මං රාග වේපුල්ලං දෝෂ වේපුල්ලං මෝහ වේපුල්ලං. වේපුල්ලං කියන වචනෙන් කියන්නේ බලවත් වෙනවා ප්‍රබල වෙනවා ටික ටික කියන එක. යම් මාර්ගයක් අනුගමනය කිරීමේදී රාග දේශ මොහ වේපුල්ලන් නම් ඒ කෙලෙස් රැස් වෙන හැටි. ඒක පිරිහෙන මාර්ගය. අපරිහාන ධම්මංච නොපිරිහෙන මාර්ගය. රාග තනුත්ත්‍යා දෝෂ තනුත්ත්‍යා මෝහ තනුත්ත්‍යා තුනී වීම. ආසවක්ඛය ඥානයට රාග දේශ මොහ තුනී කිරීම සම්බන්ධ වෙනවා. ඒක නැත්නම් රාග දේශ මොහයන්ගේ වැඩිම සිදු වෙනවා. මිනිස් මනස තුළට යොදා බලන්න, මිනිස් ක්‍රියාකාරකම් තුළට යොදා බලන්න, ඔබේ මනස යොදා බලන්න. එතකොට එහෙනම් අපට ආසව හේවත් කෙලස් කියන්නේ මොනවද? ඒවා නැසෙන්නේ කොහොමද? ඒක නේද අනුගමනීය ප්‍රතිපදාව. ඉතින් ඒක පොතේ තියෙන පෙළ ඔබට තේරෙනකොට මේකට කියනවා බණ තේරෙන්න ඉස්සරලා එකතු කරගත්ත කාරණා ටික චිත්තාභ්‍යන්තරයේ හේතු වශයෙන් පැවතී එනවා. ඇවිදින් ඔබට පීඩනයක් ඇති කරනවා. ඒ තිවෙන දේවල් තබපු නිසා නැවත ඉපදීමේ දුක. එහෙම නැත්නම් තේරුම් ගන්න ඉස්සලා මේ තියපු කාරණාට තමයි අර ලෝභ දේශ මොහ මූල කියලා කියන්නේ මුලින් පැලවෙනවා වගේ ආපහු ඔබ නොසන්සුන් කරන එක, කලබලයට පත් කරන එක, රිදවන්න හිතන එක, මමත්වයෙන් ගන්න එක උපන්න කුසල්. උපන්න කුසල් උපදින්න ඕනේ. නමුත් මේ මොහොත දුරු කිරීමේ මධ්‍යස්ථානයක් වෙන්න ඕනේ. මේ මොහොත උපන්න කුසල් දුරු කිරීමේ මධ්‍යස්ථානය වෙන්න වෙනවා. නූපන්න කුසල් නූපදින්නත් ඕනේ. මේ මොහොතේ ඒක කරන මධ්‍යස්ථානයේ බවට පත් වෙන්නත් ඕනේ. අර ඔබ දැන් ඔය පාවිච්චි කරන මේ උපකරණ වල තියෙන 2 in 1 6 in 1 කියලා. එකේම 2ක් 4ක් 6ක් තියෙනවා කියලා. අන්න ඒ වගේ මේ මොහොතේදී කාරණා දෙකක් වෙන්න වෙනවා. දාලා තියෙන දර වලින් ඇවිලිලා නිවෙන්න වෙනවා. ඒක නිවෙන්න ඉඩ හරින්න වෙනවා. ආපහු මේ දර වලට ඇවිලෙන්න, ගින්දරට ඇවිදින්න දර අමුද්‍රව්‍ය සපයන්න නැතුව ඉන්න වෙනවා. මේ දරවල් දාපුවම ඇවිලෙන ගින්න එළිය තියෙනවා නම් දර ගොඩක නිසා දර ගොඩ තමයි ගින්න ඇවිලෙන්න මූලික වෙන්නේ. ඔබ එක්රැස් කළා වූ හේතු තමයි චිත්තාභ්‍යන්තරයේ පවතින රාග දේශ මොහ ගින්න ඇවිලෙන හේතු. ගින්න ඇවිලෙන්න එපා කියලාත් නෑ, ඇවිලිලා නිවෙන්නත් ඕන. හැබැයි තවදුරටත් පැතිර යන එක වළක්වන්න මේකට පිදුරු හරි තනකොළ හරි දාන්න නැතුව ඉන්න වෙනවා. මේ බාහිර කතා කරන ක්‍රියාකලාපයේ දරවල හරි පිදුරු හරි කතාවක් නෙවෙයි නේද? ඔබ තුල වෙන්න ඕන දේ නේද? එහෙම නැත්නම් සම්මා වායාමයේ නේද? ඉතින් ඒක ඔබට තේරෙනවා නම් ඒක කරන්න පුළුවන් නේ. අන්න එහෙමයි තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන ඇසට පේන ඔබේ ජීවිත අවසානයේ මරණයට ලෝකයා මරණය කීවාට අපව බෙදාගෙන බැලීමේදී අපට මේ ඉන්න පුද්ගලයා තුළම සිතින් හටගෙන මැරීමක්. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු වශයෙන් සිතේ හටගන්න දේවල් ලහු පරිවත්තම් පදේ යටතේ අපට නවත්තන්න බැරි මැරීමක් සිදු වෙනවා. නමුත් ඒක අපට පෙනෙන්නේ නැහැ. ඒක අපට සමහර විට යමක ඇලුනන් පස්සේ නැති වෙන එක දුකට කාරණයක් බවට පත් වෙලා. පවත්ත ගන්න ඕනේ වුණාම පවත්ත ගන්න ඉඩ කඩ නැතුව නැති වෙන එක දුකට කාරණයක් වෙලා.
නමුත් මේ හටගත්ත ගමන් නැසෙන එක මිනිසාට අභාග්‍යයක් වුණාට බුදුරජාණන් වහන්සේක භාග්‍යයක්කට පෙන්වන්න උත්සාහ කරනවා. භාග්‍යවන්ත බවට ඒකපත් වෙන්න මාර්ගය විදිහට. එතකොට එහෙමනම් අපට අර ဒုတိ මරණ සති සූත්‍රයේ තියෙන පදේ අරන් බලන්න. මම ඈතදී පැහැදිලි කළා. නමුත් මෙතෙන්ට මම හැම එකම ත්‍රිලක්ෂණයේ ඔස්සේ ගන්න නැතුව මේකෙන් අරගන්නම්කෝ. කුමක්ද එහි සාරාංශය? දිවා රාත්‍රි දෙකේ ජීවත් වීමේදී පවතින උවදුරු මත ජීවිතෙන් සමුගන්න වෙනවා කොයි වෙලාවෙ හරි. අදත් මේ කොරෝනා උවදුරු ඔස්සේ හරි. එවිට කරදරේ බවට පත් වෙලා තිබෙන පෙන්වන්නේ කුමක්ද? තමන්ගේ සිතේ යම්කිසි අකුසලයක් තිබුණොත් ඒ අකුසලයේ ඇවිදින් ප්‍රතිසන්දිය දුගතිගාමී කරනවා. ඒක එහෙනම් පරලොවට හොඳ නෑ. සතර ගමනට හොඳ නෑ. අන්නේ අකුසලයේ දුරු කිරීම පිණිස මරණ සතිය වඩන්න කියලා තියෙනවා. මම මහලු වෙනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියලා කියන්නද කියලා තියෙන්නේ? ජීවිත අවසානයේ මැරෙනවා කියලා හිත හිතා ඉන්නද කියලා තියෙන්නේ? දැන් අකුසලයේ දුරු කිරීම පිණිස මරණ සතිය වඩන්නේ කොහොමද? මේ අකුසලයේ සිදු වෙන්නේ කොහොමද සිත තුළ? ස්කන්ධ පංචකය හට ගන්නවා. ස්කන්ධ පංචකයේ මමත්වයෙන් ගැනීමේදී සසරට බැඳී අවසන් වෙනවා. එතකොට අකුසලයේ සිදු වෙනවා. එතකොට සසරට බන්ධනය සිදු වෙනවා. එතන ප්‍රමාදයක් තියෙනවා, සතියක් නැහැ. එතකොට ඒකට මරණ කියන්නේ නැහැ. දැන් මේ පහළ වෙන ස්කන්ධ පංචකේ උපාදාන නොවී මැරෙනවා නම් ආපු දේ උපන්න කුසලයේ මොකද වෙන්නේ? අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු නොකරම නිමාව දකිනවා. එතකොට මොනවද මැරුණේ? ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු තමයි මැරෙන්නේ. ඉතින් ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ නිබ්බානං වර්තමාන ස්කන්ධ පංචකයේ ලෝභ, දේශ, මෝහයන් මරන්නා වූ දංගෙඩිය බවට පත් කරගන්න ඔබට තේරෙනවා නම් රජ කාලේ දංගෙඩිය කියලා එකක් තිබුණානේ. ඒකට පත් කරපු විනය වදකයා. ලැස්ති වෙලමයි ඉන්නේ. ආය රජතුමා තීරණය ගත්තා නම් ආය නෑදෑකම් හරි වැරදි උසස් පහත්කම් මොකක්වත් නැහැ. එයා ඉන්නේ බෙල්ල කපන්න. කෙලස් දෙන්නේ පාඩම් කරන්නද වර්තමාන ස්කන්ධ පංචකය තුළ නසන්නද? උපාදානයේ තියෙන කරගන්නද වර්තමාන ස්කන්ධ පංචකය දුරු කරගන්නද? භවයේ තියෙන රැස් කරන්නද භවයේ තියෙන නිරෝධ කරන්නද? භවය හදන්නේ කොහොමද? භව නිරෝධ වෙන්නේ කොහොමද? මේක පොත තුළ දහම් පෙළ පෙන්වුවාට ඔබේ සිත තුළ සිදුවෙන දේ. අන්න අපි මහා ලොක්කෝ විදිහට මොනවා ලෝකේ තියෙන ශේස්ත්‍රයන් දැනගෙන හිටියත් ඒක තුළ භවගාමිත්වයක් හදන්න තමයි අපි දැනගෙන හිටියේ. නොදැනම භවගාමිත්වය හැදෙනවා. ඒකයි මම කියන්නේ සසර තියෙනවා නෙවෙයි, සසරත් හදනවා. ඔය තියෙනවා කියන කතාව අහස්සතවාදී. නෑ කියන කතාව උච්ඡේදවාදී. බුදු සමය අර ඒ හේතුවේ අනාගත ඵලය. ඔබට අපාය හෝ දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝකය හෝ භවගමන එපා නම් ඒ ඵලයේ උපදින හේතුව මෙතන නිරෝධ කරන්න ඕන. වර්තමාන ස්කන්ධ පංචකය තුළ නිරෝධ කරන්න ඕන. වර්තමාන ස්කන්ධ පංචකයේ සෝත්සාහයෙන් නැත්නම් ඉබේම ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් වර්තමාන මොහොතේ හට ගන්නවා කොතනින් හරි එකකින්. එය සසරට බැඳෙන මධ්‍යස්ථානයේ වෙනකොට සසරෙන් මිදෙන මධ්‍යස්ථානයේ බවට පත් කරගන්න තේරෙන්නේ මොනවා කළොත් කියලාද තේරෙන්නේ? එහෙනම් ආසව ශය කරන ඥානය කියන්නේ ඒක තමයි. මෙහෙම කළොත් ඉවර වෙනවා, මෙහෙම කළොත් බැඳෙනවා. ඉතින් ඒක හරිනම් කරලා බලන්නකෝ. එතකොට කවුරුත් පිළිබඳ ගැටුමක් නැහැනේ. පොතපත මොනවා කියලා තිබුණත්, වෙනත් ආගම් මොනවා කියලා තිබුණත්, දේශකින් මහන්තල ලෝකේ මොනවා කියලා තිබුණත් ඔබට මේක වෙනවා නම්
එනම් ඔබට විවිධාරමුණු වලට එනවල තියෙන වදය එක අරමුණක් අරගෙන ඒක වෙලා ඉන්නතුරු තියෙන සංසුන් භවයේ තියෙන සැනසීම ආයතනයක්. ඒක ඔබට සමාධිය කියලා කවුරු හරි කියලා තියලා ඇති. ඒක හදපු සංසුන් බවක්. නමුත් මේ ඇතුළත දැවෙන ස්වභාවය ටික ටික තුනී වී යනවා නම් අපි ඒකට කියන උපන්න කුසල් දුරු වෙනවායි කියලා. එතකොට අරමුණක් අරගෙන සංසුන්කමක ඉන්න ඕන නෑ. ඒ අර වතුර ගලන් නැතුවම ඉවර වෙනකොට ඉබේම ඉඩක් එනවා වගේ මේ උපදින්න හේතු අඩු වෙනකොට ස්වභාවික සංසුන් බවක් තියේ හිතේ. ඒක අහු වෙනවා. දැන් මේ නොසන්සුන් භවයේ තියෙන දුකට වඩා මේ සංසුන් බවට මෙයා කැමතියි. නමුත් සංසුන් භවයේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ. තවදුරටත් නොසන්සුන් හේතු තිබිලා කරදර කරනවා. දැන් ඔවුන් ටික වදකයෝ ටික දැන් බව තේරෙනවා. දැන් මාරයෝ කියලා තේරෙනවා. මේ මාරයෝ ටික මරන්න නැතුව පරාජය කරන්න නැතුව මෙතන ඉන්න බෑ කියලා තේරෙනවා. එහෙනම් මාර පරාජය කරන්න වෙනවා. හෙවත් කෙලස් දුරු කරන්න වෙනවා. වර්තමාන ස්කන්ධ පංචකය තුළ තථාගතයන් වහන්සේ මේක ඉතා මැනවින් පැහැදිලි කරලා තියෙනවා. පසුගිය මගේ ධර්ම දේශනාවල දසවතාවක් 20 වතාවක් විතර මම මේක කියලා තියෙන නිසා ආයෙත් ඒ පෙළ ගන්නෙ නැහැ. ඒ සිද්ධි දෙක සම්බන්ධයෙන් තමයි අර පාලියට සම්බන්ධ නමුත් සිංහලෙන් තේරුම් ගන්න පුළුවන් අදන් දෙකක් අපි පැහැදිලි කරලා තිබෙන්නේ. පමාද විහාරීත්වය හෙවත් සසර නැව ප්‍රතිසන්දියක් ලබන්න උපාදානස්කන්ධයක් හටගන්න හේතු චිත්තාභ්‍යන්තරේ නිදාගන්නට හැර අවසන් වීම. අවශේෂ නිරෝධය. පොතේ නෙමේ තමන් ළඟට සිදුවෙන්නේ. පොතේ නෙමෙයි ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණට මුලා වීම තුළ මමත්වෙන් ගැනීම තුළ සිදුවෙන්නේ. ඒක නිරෝධ සත්‍ය නෙමෙයි නිරෝධගාමිනී දික්ක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් නෙමෙයි. දැන් නිරෝධ කියන එකේ තේරුම නැති වූ තැන කියන එක නේ හැම එකෙම. නිරෝධ සත්‍ය දුක නැති වූ තැන. තණ්හා නිරෝධා. නිරෝධ කියන වචනයෙන් පෙන්වන්නේ. නමුත් මෙතන නිරෝධයට වචනයක් එකතු වෙනවා. අවශේෂ නිරවශේෂ. එතකොට අපි සංසාරයේ කරපු වැඩේ තමයි අවශේෂ නිරෝධය. බුදුන්ගෙන් ලැබෙනා වූ ශාස්ත්‍රය තමයි අපට මාර්ගය තමයි නිරවශේෂ නිරෝධය. ඔබ කළ යුතු දේ. මාර්ගය. නිරවශේෂ නිරෝධයේ මාර්ගයයි අසංකතයේ ඵලයයි. මේ මම මාර්ගඵල විග්‍රහ කරන හැටි. මේ පොතපත උතුලින් තේරුම් ගත්ත එක මගේ පෞද්ගලික දෙයක් එහෙම නෙමෙයි. ඔබට ඉතින් කවුරු හරි අද්දක පියාණන් ඉඳලා හරි ඉඳගෙන ඉඳලා හරි මාර්ගඵලයක් කියලා එකක් ලබන්න භාවනා කරන්න ගියාට මට තේරෙන්නේ නැහැ ඉතින් ඒක ඔබට තේරුණාට. මාර්ගඵලයක් කියලා එකක් මම දකින්නේ නැහැ. මේ දෙකකට වචන දෙක එකට සම්බන්ධ කරපු ප්‍රතිඵලයක් මම දකින්නේ නැහැ. අකාලික කියන වචනේ පැහැදිලි කරන්නේ මාර්ගයට අනතුරුව ඵලෙ ඉපදීමට. මාර්ගයේ කිලෝමීටර් 100 ගාණක් එහෙම මාර්ගයක වහම එක හුඟක් දිග නැහැ. මේ මොහොතේ ෂණිකව මාර්ගය. මාර්ගයේ අවසන් වෙනකොට ලෝභ දේශ මොහ ෂය වෙලා. සියල්ල නෙමෙයි ඒ අරමුණේ. එතකොට කෙලස් ආසව ෂය වෙලානේ. එහෙනම් ඵලය හම්බ වෙන්න ඕනේ. තවත් මෙය කොතරම් සියුම් කර පැහැදිලි කළ යුතුද? මේ අපිට තේරෙන සිංහල භාෂාවෙන් මේක ඉතා සියුම්ම මේ පැහැදිලි කරලා තියෙන්නේ. හැකිතාක් උත්සාහ කරලා. නමුත් තවත් සූත්‍ර දේශනාවල මේක ඉතා පැහැදිලිව තියෙනකොට ඒ සූත්‍ර දේශනා මාර්ගයෙන් අපිට මේක පෙන්වන්න පුළුවන්. නමුත් එකකින් හෝ දෙකකින් හෝ පහකින් හෝ 10කින් හෝ ඔබ මොකද කරගන්න ඕන? අර මම මුලින් පෙන්නන මේ ක්‍රියාදාමය පිළිබඳව ඔබට වැටහීමක් ලැබෙන්න ඕන. ඒක ඔබේ අවබෝධය බවට පත් වෙන්න වෙනවා. සුතමේ ප්‍රඥා. සම්මර්ෂණය කරලා විතක්ක ਵਿਚාරණය කරලා මේක මෙහෙම වෙනව නේද කියන පිළිබඳව කරුණ අවබෝධයක් ලැබෙනකොට ඒකට කියනවා දෙවෙනි වචනය චින්තාමය ප්‍රඥා. දැන් වඩන්න ඕනේ.
නිරවශේෂ නිරෝධය දකින්න ඕන. වඩන්න ඕන. වඩන්නේ කවුද? මාර්ගය ගත්ත කෙනා සෝවාන් ආදී මාර්ගඵල වලින් මාර්ගඵල ලබනවා වැඩෙනකොට. වැඩි දියුණු කිරීම. ඉතින් ඔබට මේක ඔබේ දෛනික කටයුතු තුළ සිටමින් ඔබේ අරමුණ තුළ මේ කටයුත්ත කරන්න මේ කිරීම වෙනුවට නොකිරීම මමත්වෙන් බාර අරගෙන ප්‍රතික්‍රියා දැක්වීම වෙනුවට මමත්වෙන් බාර ගන්න ප්‍රතික්‍රියා නොකර අවසන් කිරීම. එතන මේ ගැටලු වෙලා තියෙන්නේ. බොහෝ දෙනාට යමක් කරන්න ඕන. බාහිර සිද්ධියකදීත් ඔය ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. ඔගේ භාවනාව කියන එකේ තව මොනවා හරි මේ කරන්න හදනවා. නමුත් භාවනාව කියන එකේ පිටින් ගන්න මොකක්වත් නැහැ. ආපු එකේ නොඇලී නොගැටී අවසන් කරන්න තියෙන්නේ. පෙර කළ දේ නොකිරීම. මට මෙහෙමයි කියන්නේ. පෙර කළ දේ අවශේෂ නිරෝධය. දැන් ඒක නොකරපුවාම කන්ති නැත්තම් ඉවසීම. එතකොට ඒක පුරුදු ඒ වැඩේට පුරුදු කරන්න ඕන. සිත නැවත නැවතත්. පුරුදු කරනකොට ට්‍රැක් එකට වැටෙයි නැත්නම් අදාළ දේ මේ ක්ලේශ නැමැති ධර්මතාවයන් විදර්ශන නැමැති ඥාණයෙන් මිය ආවේ. ෂය. ඒක ඔබ තුල අපි ඒකට කියන්නේ අවරෝහණ ප්‍රතිපදාව, අවරෝහණ මාර්ගයේ අඩු වේගන යන බව තේරෙනවා නම් තවත් තියෙන හරියක් ඇවිදින්ම ඉවර වෙන්න ඕන. ඒ නිසා තමයි ඒකට මාර්ගඵල කියලා කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම කියලා පියවරක් දීලා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගත්තයින් පසුව ගණිතය දන්නා වූ ශිෂ්‍යයාට ගුරුවරයා අතින් වැරද්දක් සිද්ධ වුණොත් ඒකත් පෙනෙයි. හැබැයි ගුරුවරයාට සැරදාන්න හරි hina වෙන්න හරි යන්නේ නැහැ. ප්‍රමාදයක් වශයෙන්. ඒ වගේ දේශනාවල තියෙන අඩුපාඩු වැරදි දුර්වලකම් පේන්න පුළුවන්. ඒ නිසා අපි මේකට කියමු ප්‍රඥාස පෑදීම කියලා. එතකොට එහෙනම් ලෝකේ එදත් වැරදි මත තිබුණා, අදත් තියෙනවා, ඉදිරියටත් තියෙවි. වැරදි හුඟක් මාවත තියෙන නිසා තමයි නිවැරදි මාවත පැහැදිලිව කැපී පේන්නේ. හරි මාවතක් පේන්න වැරදි ඒවා තියෙන්නම ඕනේ. දැන් සාමාන්‍යව ඔබ ඇඳුම් තෝරන්න ගියා කියන්නේ එක ඇඳුම නම් තියෙන්නේ කොහොමද අපි ඒක හොඳද නරකද කියලා තෝරන්නේ? තවත් දෙපැත්තෙන් ගොඩාක් තියෙන නිසා නේද හොඳ මේක තෝරන්නේ? සාපේක්ෂයි නේද මේක? අන්න ඒ වගේ ඔවුන් අනුගමනය කරන මාර්ගය ඇසුරු කරන අය ඒ තුළ ඔවුන්ගේ දෘෂ්ටිය, ඒ තුළ ඔවුන්ගේ දුර්වලකම් හැදිලා තියෙනවද, එහෙමම තියෙනවද කියලා තේරුම් ගත්තාම මේ ප්‍රතික්‍රියා නොදක්වන්නෙක් බවට පැත්වීම තුළ චිත්තාභ්‍යන්තරයෙන් එන්නේ නැති එක නෙවෙන්නේ. සියල්ල උපේක්ෂා සහගතයි. හොඳ නරක හරි වැරදි ලස්සන කැත සුන්දර අසුන්දර සියලු දේවල් ඔබට හමු වෙයි. නමුත් ප්‍රතික්‍රියා දක්වන්න දෙයක් නැහැ. තියෙන විදිහ පේනවා. ඇලෙන්න හෝ ගැටෙන්න දෙයක් නැහැ. නිහඬ ලෝකේ කාරණාවලට ප්‍රතික්‍රියා දක්වන්නේ නැති නිහඬ සිත. ඒට ඔබ හිමිකම් කියන්නෙක් වෙනවා. ඒ ඔබේ බවට පත් වෙනවා. හැබැයි මමත්වයෙන් නෙවෙයි. ඒ නිසා ඒ කරුණ ඊට අදාළ මාර්ග පැහැදිලි කිරීම සහිත ධර්ම මාර්ගයක් තුළින් තේරුම් අරගෙන අනුගමනී ප්‍රතිපදාවට 1 2 3 4 දක්වා ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. හැමදාම හාහිටයටත් වෙන්නේ නැහැ. ඒ කරුණු තේරුම් ගැනීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥා ඇස පෑදීමට, අනුගමනී ප්‍රතිපදාවට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, වීරිය ඇති කර ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීමත් උපනිශ්‍රේ වේවා කියන සුභාශිංසනය කරමින් අපි ඔබගේ ඉල්ලීම මෙසේ ඉටු කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ ආදරණීය ස්වාමිපුරුෂයා, දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනි. අරමුණු අතර සැප්තැම්බර් මාස 18 වන දින දිවිගමනේ තවත් වසරක් ගෙවන රඹුක්කන දියසුන්නත පදිංචි වාසල මුදලිගේ ප්‍රසාදිනී රම්මලතා මැණිකේ මහත්මියට
නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝාස ලැබීමටත් සත්‍ය වූ සම්බුදු දහම අවබෝධ කර ගැනීමෙන් අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් මෙම ආත්ම භවයේදීම සතර ගමන නිමා සතර දුක් නිමා කර මගහෙලි කර ගැනීමටත් මගහෙලි කරම හැකි වේවා යන්න ප්‍රාර්ථනාවයි. දෙපාර්ශ්වයේම පරලෝසපත්තන්ට යෙදුනා වූ සිදොරිස්සප්පු, හින්බණ්ඩා, තෙනෝහාමි සහ ලොකුමැණිකේ යන පියතුමන්ලා ඇතුළු මෑණියන් වහන්සේලාද සොයිරු සොයුරියන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ටද පරලෝසපත් වෙන්න ඇති මේ පින් අනුමෝදන් වී ඒ ජීවිත සුවපත් වී මතු උපදිනා හැකි භවයක් වෙත්නම් නුදුරු භවයකදීම ක්ෂණ සම්පත්ති ලැබ අප්‍රමාදීව අනුගමනීය ප්‍රතිපදාවක්කින් භවගමන නිමා කරගන්නට මෙම පුණ්‍ය කුසලයේ හේතු වේවා. ඔය තියෙන ලක්ෂණ වචන අනුගමනීය ප්‍රතිපදාවක් අවශ්‍යමයි. රමුක්කන දේසුන්නත කීර්තිසී රාජසිංහ පිරිවෙනේ රජමහා විහාරාධිපති පූජ්‍යපාද කොටගම සිරි චන්දරත්න හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායුෂ ලැබේවා. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අතිමහත් මෙහෙවරක් කළා වූද දැනටමත් කරන්නා වූද අතිපූජ්‍ය මහා සංඝරත්නයටද දැනගත්තොත් පින් අනුමෝදන් වෙනවානේ. නැත්නම් අනුමෝදන් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් මඟ හෙළි වෙත්වා. ගරුණීය දේශකින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ වේවා. ගැඹුරු සදහම් මඟ සරල දේශනා කිරීමෙන් හරිමඟ නොදෙන යන්නා වූ බෞද්ධ පෘථග්ජනයාගේ නුවණැස පෑදීමට ඔබ වහන්සේට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා. මේ ඔබ වහන්සේගේ අවසන් භවයේම වේවා. ඔව් මේ ඉදිරිපත් කරලා තියෙන වචන තුලත් කිසියම් ආකාරයක යමක් පැහැදිලි වෙන බව තේරෙනවා. එහෙනම් ඉතින් සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ භාවය ලැබේවා. ජීවත් වෙලා ඉන්න හැමෝට සදහම්මැස පෑදේවා. පරලෝසපත් ඥාතිහු පින් අනුමෝදන් වේවා. ඉහාත්ම වශයෙන්ම සකල දුක්ඛයන්ගේ නිමාව දකින්නට මෙම කරුණ අවබෝධයේ හේතු ආසනා වේවායි අදිෂ්ඨාන කරගන්න අනුගමනය කරන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං